සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප සරණ ගියේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ උතුම් දහම අපගේ මාතෘ භූමියට දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් ධර්මාර්ගයන කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා දම් දෙසුම් මාලාවේ අද අපි මාතෘකා කරගන්නට යෙදෙන්නේ ඒ මහා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩලා මේ ලක්වාසී හෙළයන්ට ලංකාවාසී ජනතාවට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දහම් පණිවිඩය දායාද කරලා උන්වහන්සේ පින්වන් පාන්ට යෙදුනේ මේ මිහිඳු පුර අටවක දින. පින්නතුනි, අපි මේ මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සංඝ රත්නයේ සරණ ගිය පිරිසක් විදිහට සත්පුරුෂ සිත් ඇති මිනිසුන් විදිහට අපිට මේ උතුම් දායාදය ලබා දුන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන අපි හදවතින් කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ. ඒ කාරණේදී අපි දැනගන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට, උපාසක උපාසිකාවන් විදිහට, ඒ වගේම භික්ෂු භික්ෂුණීන් විදිහට, ශ්‍රමණවරු විදිහට අපේ ජීවිතයේ ඒ ධර්මයන් දිනු කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආමිෂයේ පැත්ත. අනිත් කාරණේ තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිෂ පූජාව, ප්‍රතිපත්ති පූජාව කියන කරුණු දෙක තුල අපිට යෙදෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ කාරණේදී අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ මිහිඳු මහරහතන් වහන්සේව සිහිපත් කරලා අපිට මලක් පූජා කරන්න
ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට දායාද කළ මේ උතුම් දායාදය ගැන අපිට පුළුවන්කමක් තිබෙනවා නම් සුළු මොහොතක් නිහඬව සිහිපත් කරන්න. එහෙනම් එතන අපේ මනසේ වැඩින්නේ සංඝ ගුණය, සංඝානුස්සතියයි වැඩින්නේ. එතකොට අපේ ජීවිතේ පිරිසිදු වෙන විදිහට අපි කොහොමද ඒක කරන්නේ? ඒ නිසා මම මේ ගැන චූටි කරුණු ටිකක් කියා දෙන්නම්. දැන් ඔබ කල්පනා කරන්න අපි සාමාන්‍යයෙන් ඇමති ගොල්ලෝ හම්බෙන්න යනවා. ඒ ඇමති ගොල්ලෝ හම්බෙන්න ගිහිල්ලා අපි ඇමති ගොල්ලෝ ඉදිරියේ නොවදිනා වැඳුම් වඳිනවා මේ මිනිස්යන්ට. ඒ වගේම තමයි බොහොම යටහත් පහත්කම් පවත්වනවා, සර් කියනවා, මැඩම් කියනවා, ඇමතිතුමා කියනවා. ඔබතුමා ආවට පස්සේ තමයි මේ පෙත්තේ සෑහෙන වෙනසක් වුණේ කියනවා. ඒතර කල්පනා කරලා බලන්න අපි දක්වන පරම ගෞරවයේ ඇත්තන්ට. ඊට පස්සේ මල් මාලා දානවා, උත්සව තියලා රිබන් පටි කපන්න ආරාධනා කරනවා. මේ විදිහට කරනවා. එහෙම නැත්නම් මේ ප්‍රදේශවල ඉන්න ප්‍රභූ අය, පොලිසියේ හමුදාවේ ප්‍රධානීන්ට අපි ගරු කරනවා, සමහර වෙලාවට හිතවත්කම් පවත්වන්නට හදනවා. ඇයි අපි එහෙම කරන්නේ? අපේ හිත ඇතුලේ සමහර විට යම් අරමුණක් තිබෙනවා. ඒක ඒ අයත් දන්නවා. මොකක්ද අපේ හිත ඇතුලේ තියෙන අරමුණ? මේ අය අපිට ප්‍රයෝජනවත් වේවි. අපි සමහරට කරන ව්‍යාපාර කටයුතු විවිධ දේවල් වලදී ප්‍රයෝජනවත් වේවි කියලා හිතන ඒ යටි අරමුණත් අපේ හිත ඇතුලේ තියාගෙන අපි සමහර ලාවට ඒ ඇසුර පවත්වනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සමහර ලාවට දේවාලයකට එහෙම නැත්නම් ඒ දෙවිවරු කියලා කියන්නේ කෙලෙස් සහිතයිනේ. එතකොට මේ දෙවිවරු කියලා කියන්නේ බය තැති ගැනීම වලින් රාග ద్వේෂ මොහලින් යුක්තයි. ඒතර අපි දෙවි කෙනෙක්ගෙන් පිහිට ප්‍රාර්ථනා කරද්දී අපේක්ෂා කරද්දී අපි මොකද කරන්නේ? ලොකු පළතුරු වට්ටියක් හදාගන්න. කපු මහත්තයා සතුටු කරන්නේ ඊට උඩින් රුපියල් 1000 2000කුත් වෙනමක් තියෙනවා. ඒතර මේ පළතුරු වට්ටිය හොඳට පිරෙන්න ලොකුවට හදාගෙන බොහෝම නිහඬව බොහෝම තැම්පත් ආකාරයෙන් කටයුතු කරනවා. සමහර වෙලාවල් වලට සමහර අය කතරගම ගිහිල්ලා බාරහාර වෙනුවෙන් කියලා දෙවියන්ට භක්තිය පෙන්වන්න හිසත් මුඩු කරගන්න. තට්ටෙත් ගා ගන්න. හොඳට තිබුණු කොණ්ඩෙත් කපා ගන්න. එතකොට ඒ විදිහටත් පුද සත්කාර කරනවා. ඇයි අපි එහෙම කළේ? එතකොට මේ දෙවියන් ගාවට ඇවිල්ලා වැඳ වැටිලා යාතිකා කරලා මේ විදිහට පුද සත්කාර කරන්නේ, වන්දනා කරන්නේ අපේ හිත ඇතුලේ තියෙනවා පුංචි අරමුණක්. ඒ මොකක්ද? අපේ දුකට, අපේ කරදරයට පිහිටක්, අපේ ව්‍යාපාරය දියුණු කරගන්න, දෙවියන්ගේ ආරක්ෂාව රැකවන්න ලැබෙන්න, අපිට හතුරුකම් කරන අසවල් අය දූරින් භූත කරලා අපිට මේ ගමන යන්න හොඳ මගක් සැලසීවා කියන ඒ වගේ ඇතුලේ අරමුණක් තියාගෙන තමයි අපි වැන්දි පිදුවේ ඇමති ගොල්ලන්ට, ප්‍රභූන්ට සහ ඒ වගේම තමයි දෙවියන්ටත්. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්න එතන තියෙන පොඩි දෙයක්. ඒ ඇසුර පිරිසිදුයිද? මේකෙදි මේ කරන්නේ යමක් විවේචනය කිරීම නෙවෙයි. අපි රට ලෝකයේත් එක්ක වාසය කරද්දී සාමාන්‍ය රටාව ඒක අපි නුවණ පාවිච්චි කරලා කටයුතු කරනවා සාමාන්‍ය ලෝකෙදී. සමහර අය ඉන්නවා ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ තී වගේ තමයි. ඇවිල්ලා අපේ හාමුදුරුවනේ කියලා කතා කරන විදිහත් ඊට පස්සේ අරහෙ ඉඳගෙනම දණ්ඩ නමස්කාරය කරගෙන ඇවිල්ලා අටපිරිකරකුත් දීලා ඔක්කොමත් කරලා කතාවට එද්දී අපිට උනත් වැටහෙනවා මොකක් හරි දෙයක් තියෙනවා. සමහර වෙලාවල් වලට එන්නේ කොරෝනා කාලේ ගෙදරක අත්තිවාරමක් කපනවා, හාමුදුරනේ පිරිත් ටිකක් තියාගන්න මුල් ගල තියන්න ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ කොරෝනා කාලේ පාංශු කූලි, එහෙම නැත්නම් මේ වගේ හාමුදුරනේ අපිට දානයක් දෙන්න එන්න පුළුවන්. ඒතර මේ පරිසරයේ වටහා ගන්නෙත් නැතුව සමහර වෙලාවල් වලට මේ වගේ අවස්ථාත් අපිට යෙදෙනවා. ඒතර සමහර කෙනෙක් සමහර හාමුදුරු ගොල්ලන්ව
ඒ විදිහට වන්දනා කළ මහා ගෞරවයෙන් වගේ ඇසුරු කරන්නේ ඒ විදිහට පුද සත්කාර කරන්නේ සමහර වෙලාවල් වලට අර වගේව නම් අහිංසක ප්‍රාර්ථනා. නමුත් සමහර අය අසවලාලව අසවල් දී කරව ගන්න. ඔබ වහන්සේ අසවල් කෙනා අඳුරනෝ නේද? ඒ ලවා පොඩ්ඩක් කතා බහ කරලා මෙහෙම කරලා දෙන්න කියලා යම් අරමුණු හිතේ තියාගෙන ඒ දේ සඵල කර ගැනීම පිණිස හොඳට අත් දෙක එකතු කරලා වන්දනා කරලා දණ්ඩ නමස්කාර කරලා අර හාමුදුරුවන්ට මොනවා හරි පිළිකරකුත් දීලා ඉවර වෙලා අල්ලගෙන මේ වගේ කටයුතු කරන්න වෙහෙසෙනවා. එන ඔබ කල්පනා කරලා බලන්න මේ වන්දනාව පිළිසිඳුයිද? එහෙනම් මේ වන්දනාව තුල නැද්ද යම් අර ඒ හාමුදුරුවෝ යම් දේවල් කියන්නේ අර මෙතනදී කතා කරන්නේ gedara පිරිතක් කියව ගන්න. එහෙම නැත්නම් දානයක් දී ගන්න ඒ කටයුත්ත අසවල් දවස ගන්න පුළුවන්. ඒ වගේ අහිංසක ප්‍රාර්ථනා ගැන නෙමෙයි මම කියන්නේ. නමුත් මේ හාමුදුරුවෝ අර අසවල් ඇමතිතුමාට අසවල් කිනාට කියලා මේ වැඩේ කරගන්න ඕනේ. ඒකට හාමුදුරුවන්ව ගානට අල්ල ගන්න ඕනේ හොඳට හිතවත් වෙලා. පොඩ්ඩක් හාමුදුරුවෝ මේ චෛත්‍යයත් හදාගෙන යනව නේද? පොඩ්ඩක් මේ මම පේන්ට් එක කරලා දෙන්න. කියලා හොඳට වැඳලා කරලා මහා භක්තියෙන් වගේ කටයුතු කරනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එතන අභ්‍යන්තරයේ තුල තියෙනවා එක්තරා සටකපුළු ස්වરૂපයක්. ඒක බෑවට කුසලයක්ද? ඒක නිරේගිනියන් නැති වෙන්න පුළුවන්. නමුත් එතන තියෙනවා යම් වරදක්. එහෙනම් පින්නොතුනි අපිට වන්දනාව කියලා කියන්නේ තාමිස ප්‍රතිපත්තිය. සෑයක් වන්දනා කිරීම ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලා වන්දනා කිරීම කියන කාරණේ තියෙන ආමිෂ ප්‍රතිපත්තිය. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ආමිෂය අපේ චිත්තසංතානෙ පිරිසිදු වෙන විදිහට කරගන්න අපිට පුළුවන්ද? අපිට ඒ වගේ අපේක්ෂා අරමුණක් නැතුව අපිට පිරිසිදු හිතින් අත් දෙක එකතු කරලා පසඟ පිහිටවල වන්දනා කරන්න පුළුවන් නම් මේ ස්වාමින් වහන්සේලා ගිහි ගෙවල් අත්හැරලා මේ ශාසනයට ආවා. සිවුරු දරාගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි කියලා. කිසිදු අපේක්ෂාවක් නැතුව ගෞරවයෙන් වන්දනා කරගන්න පුළුවන් නම් ඔබ කල්පනා කරලා බලන්න ඒක ආමිෂ ප්‍රතිපත්තියක් වුණත් හදවත හරිතැන පිහිටවගෙන සිත ධර්මී පිහිටවගෙන කිසිදු අපේක්ෂාවකින් තොරව ඒ කරන වන්දනාව මොනතරම් පිරිසිදුයිද? එහෙනම් අපිට ඒ ආමිෂ ප්‍රතිපත්තියනුත් අපි අවංක සිතකින් පිරිසිදු සිතකින් ඒ තැන පිහිටගෙන කළොත් මොනතරම් යහපතක් අපේ හිතේ ඇති කරගන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරන්න. එහෙමනම් අපිට පුළුවන් නම් ඒ අනුබිදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරගෙන අපිට හැකි අයුරින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ මේ 13 යෙදෙන්නේ මිහිඳු පුරාටවක පින්වන් පාවදාල දිනේ අපිට පුළුවන් නම් පිච්චමල් අහුරක් අරගෙන ඒ මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කියන සිතින් තැම්පත් කරන්න. ඒ වගේම තමයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේ සිහිපත් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන වන්දනාමාන කරන්න. ඒ වගේම තමයි මේ ආදි වශයෙන් අපිට පුළුවන් නම් ආමිෂ ප්‍රතිපත්තියක යෙදිලත් අපිට පින්ඩස් කරගන්න. හැබැයි ඒ වන්දනාව අන්න අර විදිහට අවංක හිතකින් පිහිටගෙන පින්නතුනි එතකොට කල්පනා කරලා බලන්න ඒ වන්දනාවෙන් උපදින දේ කොච්චර බලවත් වෙන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට වන්දනා කරපු ඇත්තෝ බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඔබ අහලා ඇති සමහර දෙවිවරුන්ගෙන් අහනවා මුගලන් මහරහතන් වහන්සේ දෙවියන් අතරට පැමිණිච්ච වෙලාවේ සමහර මහරහතන් වහන්සේලා දෙවියන් අතරට පැමිණිච්ච වෙලාවේ මේ දෙවියෝ හරියට හිරු මඩල වගේ සඳ මඩල වගේ බබලනවා. ඒතර ඔබ වහන්සේ මේ දෙවියන් අතරට පැමිණෙන්න ඔබ කළ පින මොකක්ද කියලා ඒ දෙවිවරුන්ගෙන් අර රහතන් වහන්සේලා විමසනවා. ඒතර මේ දෙවිවරු කියා හිටින්නේ
අනේ මට ලොකු දෙයක් කරගන්න බැරුව ගියා. මම බුදුරජාණන් වහන්සේව දැක්කා. ඒ බුදුරජාණන් වහන්සේව දැකලා මං හොඳට හිත පහදව ගත්තා. ඔබ අහලා ඇති අග්ගීති පසන්නේ අග්ග විපාකෝ හෝති. මේ තුන් ලෝකේ පහළ වෙන ආශ්චර්යවත් මනුස්ස රත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටයි. යම් කෙනෙක්ගේ අග්‍ර වූ බුදුරජුන් කෙරේ සිත් පහදවා ගනීද ඔහුට අග්‍ර විපාක වන්නේය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා අපේ ගෙදරට ඒ යන පාරේ ඉස්සරහා පාරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ වඩිනව මම දැක්කා. මං හිත පහදවගෙන වන්දනා කළායි කියලා. ඒ වන්දනාව පින්නතුනි අපේක්ෂාවක් යම් යම් දේවල් අරදී මේදී කියලා අපේක්ෂාවකින් නෙවෙයි කරන්නේ. පාරිසුද්ධ චිත්ත සංතානයකින් කළි. අපේක්ෂාවක් නැතුව ඒ ගුණය සිහිපත් කරගෙන කළි. බාණ්ඩ ඒ චේතනාත්මක උපදවගත්තේ වන්දනාව සංසාරී සුගති සම්පත්තින් ලබල දෙන්න නිරේට යන ගමන වෙනස් කරලා සුගතිය කරා යන විදිහට ඒ වන්දනාව සකස් වෙච්ච විදිය බලන්න. සමහර වෙලාවට අපි බෝධි වන්දනාවක් කරන්නේ අපිට කරදරයක් ආපු වෙලාවට විතරයි. අනිත් කාලවල වල මතක් වෙන්නේ නැහැ. නාට්‍ය ටික බලාගෙන සාමාන්‍ය විදිහට කෑකෝ ගහගෙන ඉන්නවා. දුකක් කරදරයක් පීඩාවක් ආපු වෙලාවට විතරක් මතක් වෙලා ඇවිල්ලා අර කරදර පීඩා දුර වේවා කියන හිතින් අපි වන්දනා කරනවා. ඒකේ විපාක නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. හැබැයි අපිට පුළුවන් නම් පින්නතුනි අපිට කරදර පීඩාවක් නැති වෙලාවකත් බෝධියක් ගාවට ඇවිල්ලා ලස්සන්ට ඇමදලා රටා ඇති වෙන විදිහට මේ බෝධීන් වහන්සේ ඇමදලා මල් ආසන ටික පිරිසිදු කරලා ලස්සන්ට මල් ටික තැම්පත් කරලා පැන් එකක් පූජා කරලා අපිට බුදු ගුණ සිහිපත් කරගෙන වන්දනා කරගන්න පුළුවන් නම් ඒ වන්දනා කරලා අපිට ප්‍රාර්ථනාවක් අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් මට සමතයත් විදර්ශනාවත් ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කළ බෝධි වන්දනාව මට හේතු වේවා කියලා යම් කෙනෙකුට ප්‍රාර්ථනාවකුත් එකතු කරගන්න පුළුවන් නම් ඒක කොයි වගේ විපාකයක් වෙයිද? අංගුත්තර නිකායේ දාන මහප්ඵල සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන ප්‍රශ්නයක්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සමහර දින දාන මහත්ඵල මහානිසංස වෙන්නත් මහත්ඵල මහානිසංස වෙන සමහර දාන මහත්ඵල මහානිසංස නොවන දානක් තියෙනවද කියලා ඇහුවා. ඔව් සාරිපුත්තේනි සමහර දාන තියෙනවා මහත්ඵල මහානිසංස නොවන සමහර දාන තියෙනවා මහත්ඵල මහානිසංස වන. එතකොට ඒකට හේතුව මොකක්ද? කාරණේ මොකක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසා හිටියා. එතකොට මේ කාරණේ සිද්ධ වෙන්නේ ගග්ගරාවේ ගග්ගරා පොකුණු තෙර. එතකොට මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ හරි වටිනා කරුණු ටිකක් කියන. මේකේ වැදගත් වෙන්නේ අවසාන කාරණේ. එහෙනම් ඔබ හිතන්න මෙහෙම. ඒ තමයි අපි හිතමුකෝ දෙදෙනෙක් යනවා බෝධීන් වහන්සේ වන්දනා කරන්න. දෙදෙනෙක් යනවා එහෙම නැත්නම් මිහිඳු මහා සෑය වන්දනා කරන්න. ඊට පස්සේ මිහිඳු මහා සෑයට ගිහිල්ලා මල් ආසනවල මල් අතුරලා වන්දනාමාන කරන. එහෙම නැත්නම් බෝධියක් වෙන්න පුළුවන්, මහා සෑය වෙන්නට පුළුවන්. මහරහතන් වහන්සේ නමකගේ සෑයක් වෙන්න පුළුවන්. මෙහෙම වන්දනාමාන කරලා එක්කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ අපේ දුවට හොඳ කසාදයක් කරගන්න ලැබෙන්න. අපේ කොල්ලා රට යන්නේ අනේ ගමන බාධාවකින් තොරව කටයුතු කරගන්න මේ පිණින් මග හැදෙන්න. නිදුක් නිරෝගී සුවපත් භාවය අපිට සැලසෙන්න. අපේ මිනිස්යාගෙන් පුදුම කරදරයක් තියෙන. මේ මිනිස්යාගේ ගතිගුණවත් වෙනස් වෙනවනම් එහෙම නැත්නම් මගේ තියෙන ලෙඩ දුක කරදර පීඩා ටික දුරු වෙනවනම් මගේ කොන්දේ අමාරු වාත අමාරු ටික දුරු වෙනවනම් අපි ගොඩාක් වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ දෙයක් කරලා එහෙම. එහෙම නැත්නම් කෙනෙක් ප්‍රාර්ථනා කරන මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා. සුගතිය උපදින්න ලැබේවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රාර්ථනා තමයි ගොඩාක් වෙලාවට වන්දනාමාන කරලා ගොඩාක් අය හිතන්නේ. ඒකට හේතුව කාම ලෝකේ ඉපදිච්ච අපිට ගොඩාක් දුක්බර කතන්දර අපේ ජීවිත තුළ තියෙන නිසා. දැන් එතකොට සමහර කෙනෙක් මේ විදිහට පිනක් උපද්දවලා
ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ දේවල්. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ ප්‍රාර්ථනා ඇතිව කරන ඒ දානි ගොඩාක් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ කාරණේ. ඒ තමයි ඒකේ විපාක නැහැ කියන එක නෙමෙයි බලවත් විපාක තියෙනවා. ආත්ම ගණන් සුගති ලෝකවල උපදලා යහපත ඇති වෙන්න සැපත ඇති වෙන්න පින හේතුයි. හැබැයි ඒ කෙනා නැවතත් සුගති ලෝකවල ඉපදිලා නැවත මනුස්ස ලෝකෙට එයි. ඒ පින අවසන් වෙලා ඊට පස්සේ දුගති ලෝකවලට යන ගමනක් සැලසෙවි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පැතුමත් එක්ක කළේ දානේ මහත්ඵල මානසංස නැහැ. ඒක කියන්නේ සාපේක්ෂ කතාවක් මේ කියන්නේ. ඔන්න තව කෙනෙක් දානි දීලි ඉවර වෙලා ප්‍රාර්ථනා කරනවා. දැන් සමහර අය දාන දෙනවා මට තියෙනවා අනිත් අයට නෑ නේ ඒකින්ද දෙන්න ඕන. සමහර අය දානි දීලා ප්‍රාර්ථනා කරනවා මට දෙවියන් අතර උපදින්න. සමහර අය දානි දීලා කල්පනා කරනවා මට මේ ප්‍රාදේශීය රජකමක් මේ පැත්තේ ලැබෙනවා. ලස්සන කටහඬක් ලැබෙනවා. අර මැනිකේ සින්දුව කියන අර ගායිකාව වගේ ඒ දරුවගේ පින හරි වාසනාවන්ත හොඳ ළමෙක්. ඉතින් එයාගේ සංසාරේ පින මේ බාන පින කියන දේ අඳුර ගන්න හොඳ දෙයක්. තවත් අය සින්දුව කිව්වා ඒ අය ප්‍රසිද්ධ වුණේ. හැබැයි මෙයා කිව්වා ලෝකෙටම ගියා. දැක්ක නේද පිනේ හැටි? අපි ඒව අඳුන ගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ යුගයේ ඉපදුනා මහා පිනක් ඇතිව. චෛත්‍ය බෝධි අසපු බොහෝ ප්‍රමාණය මහා පිරිසක් පැවිදි වෙනවා. මහා ගිහි පිරිසක් ධර්මයට එනවා. පුණ්‍ය ශක්තිය. සමහර ලාවල් වලට මහා වස් ප්‍රමාණයක් පිරිච්ච මහා නායක හාමුදුරුවෝ ඉන්න මහා උගත්. නමුත් ගෝලිය දෙතුන් දෙනයි ඉන්නේ. මේ සමාජ ලෝකෙට මහා යහපතක් පැතිරිච්ච යහපතක් කරන්නට මගක් හැදින්නේ. ඇයි ඒ පුණ්‍ය ශක්තියින් වල ස්වභාවය. ඒතර මේ පිනත් එක්ක ආපු කෙනෙකුගේ ගමන බලන්න. එතකොට ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ කාරණේ. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විදිහට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දානේ විපාක විදිහට සුගති ලෝකවල බොහෝ සැප විඳලා නැවත මනුස්ස ලෝකෙ හෝ එහෙම නැත්නම් ඊට පහළ ලෝකවල වලට ගමන් කරන්න පුළුවන්. ඔන්න කෙනෙක් දානි දෙනවා මෙහෙම. එයත් අපි හිතමු අර දැන් බෝධි ගාවට ගියා කියලානේ මම කිව්වේ. ඔන්න බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරනවා. එහෙම නැත්නම් මිහිඳු මහ සෑය ගාවට ගිහිල්ලා මේ කාලේ මේ පුරාටවක සිහිපත් කරගෙන පිරිනුවන් පෑම. එයා මිහින්තලයට ගිහිලා ඒ සෑය පිරිසිදු කරලා මල් අතුරෝලා අතුපතු ගාලා මහ පිනක් උපදව ගන්න වෙන්න පුළුවන්. කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අර වගේම නැවත කාමයක්. තව කෙනෙක් මේ දේ කරලා ප්‍රාර්ථනා කරනවා මෙහෙම. මට කිසිවක් නොවේ. මට හොඳට චිත්ත සමාධිය දියුණු කරගන්න ලැබෙනවා නම් මට විදර්ශනාව දියුණු කරගන්න ලැබෙනවා නම් මේ පින මාගේ චිත්ත අලංකාරය පිණිස හේතු වේවා. චිත්ත අලංකාරය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කියන එක. ඒතර මේ පින උපද්දවගෙන ඔහු ප්‍රාර්ථනා කළේ කාමයේ නෙවෙයි මෙවන් වූ දෙයක්. දැන් බලන්න දෙන්නම කලේකදී හැබැයි පැතුම වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේ දාන මහප්පල සූත්‍රයේදී දේශනා කරනවා ඒ මොකක්ද? අර විදියට වන්දනාමාන කරලා මල් පහන් තිබ්බ කියන්නේ ආමිස පූජාවක් නේ. හැබැයි ඒ ආමිසින් ඔහු ප්‍රාර්ථනා කළේ නිර්මල දෙයක්. මේ ලෝකේ තියෙන උතුම්ම සැපත ප්‍රාර්ථනා කළේ නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කළේ. තුන් ලෝකේ තරණය කිරීමයි ප්‍රාර්ථනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ ඒ දාණය ඒ ආමිස ප්‍රතිපත්තියෙන් උපදවගත්තදී ඒ පැතුමත් එක්ක අන්න ඒක ගොඩාක් මහත්ඵලයි මහානිසංස. ඇයි මහත්ඵල මහානිසංස වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහු බ්‍රහ්ම ලෝකයේ උපදී. මේ බාණ්ඩක පිනින් කරගත්තදී ඔහු බ්‍රහ්ම ලෝකයේ උපදී. ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඔහු නැවත මෙහි පමිනෙන්නේ ඔහු වෙතනදී අනාගාමි බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් කල්පනා කරලා බලන්න මේ යම් කෙනෙකුට මේ පින උපද්දවගෙන තමන්ගේ ගමන යොමු කරගන්න පුළුවන් පැති ගැන කල්පනා කරන්න. එහෙනම් පින්වතුනි අපිට ආමිස ප්‍රතිපත්තියත් වැදගත්. ඒ වගේම තමයි අපිට ප්‍රතිපත්ති පූජාවත් වැදගත්. ඒතර ආමිස පූජාවන් කියන්නේ මොකක්ද? දන් දෙන එක. සෑයවල් වන්දනා කරන එක. මල් පහන් පුදන එක. ඊට පස්සේ වැඩිහිටිය ආදී අයට සලකන එක.
අම්මා තාත්තට සලකන එක, ශ්‍රමයන් වහන්සේට අපුපස්ථාන කරන එක, ගිලන් කටයුතු වලදී උපකාර කරන එක, ප්‍රිය වචනේ. ඊතර මෙන්න මේවට අපි කියනවා ආමිස පූජා කියලා. ඊතර ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ මොකක්ද? ධර්ම අවබෝධය මුල් කරගෙන ඒ ධර්ම අවබෝධය සාක්ෂාත් කරන්නට මුල් වෙන ප්‍රතිපත්තීන් තුල හැසිරෙන එක. ඒ මොනවද? අපේ කයේ ඇති කරගන්න සංවරකම, කයෙන් අපි උපදව ගන්න සීලය, ඒ කියන්නේ ප්‍රාණඝාත සුරකමින් වෙන්වීම, වචනෙන් බොරු කේලම් පරස වචන නොකිය වචනේ සංවර කර ගැනීම, සිතෙන් සිත අකුසලෙන් වෙන් කරගෙන කුසලයේ තුල පිහිටව ගැනීම, සීලය, චිත්ත සමාධිය, ඒ වගේම තමයි දුක්ඛාර සත්‍ය නුවණින් කල්පනා කිරීම, පටිච්චසම්පාදේ නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරයේ යෙදීම, ද්වේෂය දුරු වෙන ආකාරයට කල්පනා කිරීම, රාගය මෝහය දුරු වෙන ආකාරයට කල්පනා කිරීම අපි කියනවා අන්න චින්තාමය ප්‍රඥාවක් එතන තියෙනවා. එහෙමනම් ඒ විදිහට සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමේ හැසිරෙනවද? අන්න ඒකට අපි කියනවා ප්‍රතිපත්ති පූජාව කියලා. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ විශේෂයෙන්ම මේ ලක්දිරණට වැඩලා මේ ලංකාවාසී ජනතාවට අන්නේ මඟ පෙන්වා දුන්නා. හැබැයි අද කාලේ අය මොකද කරන්නේ? මේ ප්‍රතිපත්ති ඉන්නවා කියලා ආමිසයට ගරහන අය. ඒක කරන්න එපා. මේ සත්වයාගේ විවිධත්වයක් තියෙනවා. ඔබ දන්නවා ඇති මිහිඳු මහරහතන් වහන්සේ බෝධීන් වහන්සේලා වඩා හිඳවද්දි රෝපණය කරද්දි කොච්චර අනුග්‍රහ කළාද? මහා සෑවල් ගොඩනැගිද්දී ස්ථාන පෙන්නමින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ රාග ද්වේෂ මොහ නැති මිහිඳු මහරහතන් වහන්සේ අනාගත ලක්වාසින් දෙව්බඹුන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ වැඩපිළිවෙල සකස් කරගන්නට ඒ රජවරුන්ට ඇමතිවරුන්ට කොච්චර මඟ පෙන්වීමක් කළාද? ඒ ඇයි? යම් කෙනෙක් මේ ප්‍රතිපත්ති ආමිස පූජාවක් උපදව ගනීද, ඒ ආමිස පූජාව එයාට අර කිසිවකට නොයලිච්ච සාන්ත නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙන නිසායි. පින්නතුනි, ඒ නිසා මම ඔබට හොඳ කාරණයක් කියන්නම්. දැන් අපි රහතන් වහන්සේලාගේ අපි කියවනවා චරිතාපදාන. ඒවට කියනවා අපදාන කියලා රහතන් වහන්සේලාගේ. එතකොට සමහර දේවල් ගැන ඕගොල්ලෝ අහලා කරලා ඉගෙනගෙන ඇති. අපිට වටින්නේ රහතන් වහන්සේලාගේ ජීවිතේ රාගය නැති ජීවිතයයි. ද්වේෂය නැති ජීවිතයයි, මෝහය නැති ජීවිතයයි. අපි ශ්‍රමණේකට ගරු කරනවා කියලා කියන්නේ ඒ ශ්‍රමණය කරන වෘත්තිය හෝ එහෙම නැත්නම් වෙන යම් වෘත්තියක යෙදුණා හෝ දේශපාලන ශාස්ත්‍රයක යෙදුණා කියන කාරණේ මත ශ්‍රමණේක් වටින්නේ. හැබැයි ශ්‍රමණේකුගේ වටිනාකම තිබෙන්නේ ඔහු පිළිටලා ඉන්න ප්‍රතිපත්තියත් එක්කයි. එතකොට මේ ගිහි කෙනෙක් වේවා දෙවියන් බඹුන් වේවා ඔහුගේ ඉදිරියේ වැඳ වැටෙන්නේ ඔහුගේ සීල ගුණයත් එක්කයි. සමාධිය ප්‍රඥාවාදී ධර්මතාවත් එක්කයි. එතකොට අපි මේ මහා රහතන් වහන්සේලා සිහිපත් කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙච්ච, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ 이르දි බල පරාක්‍රමයෙන් යුක්ත වෙච්ච, කේමා රහත් තෙරණිය ප්‍රඥාවෙන් අග්‍ර වෙච්ච, උප්පලවන්නාව 이르දියෙන් අග්‍ර වෙච්ච, සෝනා තෙරණිය වීරියෙන් බලවත් වෙච්ච, ධම්මදින්නාව ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍ර වෙච්ච, පටාචාරාව විනය අතරින් අග්‍ර වෙච්ච. ඒතරේ තෙරණිවරුන්ගේ ජීවිතයේ තුල තියෙන විශේෂ දේ තමයි මේ ලෝකේ ඇති වෙන නිന്ദා ප්‍රශංසා ලාභ සත්කාර ඉදිරියේ මේ මනස කම්පණය වෙන්නේ. එයයි ඒ සිතේ තියෙන ආශ්චර්යය. පින්නතුනි, අපේ ඇස ප්‍රියමනාප ලස්සන රූපයට ගලා බසිනවා. අපේ කන ප්‍රියමනාප ශබ්දයට ගලා බසිනවා. අපේ නාසය ප්‍රියමනාප ගඳ සුවඳට ගලා බසිනවා. අපේ දිව ප්‍රියමනාප රසයට ගලා බසිනවා. අපේ කය ප්‍රියමනාප පහසට ගලා බසිනවා. අපේ මනස ප්‍රියමනාප අරමුණු වලට ගලා බසිනවා. මේ සිත මේ ලෝකයේත් එක්ක ඔන්න ඔය විදිහට බැඳිලා යනවා. ඒ බැඳිලා ගියේ සිත තුල කෙලස් ඉපදිලා විවිධාකාර දුක්ඛම් කටුලේ ජීවිතයට ගලාගෙන මේ දේවල් එක්ක.
ඒ රහතන් වහන්සේලා ඒ ප්‍රතිපත්තීන් තුල පිහිටලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන මේ ස්වභාවයන්ගෙන් අත් මිදුණා. අන්නේ සිත මේ ලෝකේ කිසිවකින් කිසිම දෙයකින් කම්පණය වෙන්නේ. ඔබ අහලා ඇති තෘතීය මහා ශ්‍රාවක මහා කස්සප මහරහතන් වහන්සේට බත් පිඬක් පූජා කරද්දී රෝගී වෙච්ච රෝගියෙක් ඒ කුණු වෙච්ච ඇඟිල්ල ඒ බත් පිඬත් එක්ක පාත්‍රයට වැටුණා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ සැරව පිරිච්ච ඇඟිල්ල අහක් කරලා අර ආහාරය වළඳනවා. ඒ වළඳද්දි වැළඳුවයින් පස්සේ අර ලෙඩා ගැන හෝ ඒ ආහාරය ගැන පිළිකුලක් උන්වහන්සේගේ සිතක උපදින්නේ නැහැ. සමහරට මේ කතාව අහද්දි ඔබ කල්පනා කරලා බලන්න ඔබට කොච්චර අපහසුතාවයක් වගේ මනසට දැනෙන්න පුළුවන්ද? අපේ හිත දියුණු වෙලා නැහැ, පටුයි. පොන්චි දේ මුල් කරගෙනත් අපේ හිත සැලෙනවා, කම්පණය වෙනවා, ද්වේෂය ආදී ධර්මතා උපදිනවා. නමුත් කල්පනා කරලා බලන්න මේ මහරහතන් වහන්සේලාගේ සිතක ස්වභාවය. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපි වන්දනා කරන්නේ මහරහතන් වහන්සේලාට. ඒතර මේ මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන අපි ගද්දී අපි තේරුම් ගන්න ඕනේ එක කාරණයක් තියෙනවා. ඒ අපදාන කියවද්දී අපිට දකින්න කරන්න තියෙන ලැබෙන දෙයක් තමයි ඒ මහරහතන් වහන්සේලාගේ බුදුරජාන් වහන්සේ මුණ ගැසීම මුල් කරගෙන අරහත්ත්වයටපත් වෙච්ච ජීවිතය. අපි මේ ජීවිතේට තමයි ගරු කරන්නේ. අන්න සරණ ගියා සංඝයා කියලා මේ ජීවිතේ. එතකොට ඒක එකක්. හැබැයි එතෙන්ට එන්න මුල් වෙච්ච අතීත ප්‍රවෘත්තියක් තියෙනවා. පෙර සංසාර ජීවිතය ගැන අපූර්ව විස්තර තියෙනවා. අපදානවල මේ ගැනත් කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කප්‍රේර පාරමී ධර්ම පිළිබඳ. ශ්‍රාවකත්වයේ පිණිස ශ්‍රාවක පාරමිතාවක් තිබෙනවා. මේ කල්පනා කරලා බාන්ට එහෙමනම් අපිට පුළුවන්කමක් ලැබෙනවා නම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මේ මිහිඳු මහ රහතන් වහන්සේ වන්දනා කරලා හරි මේ කාලේ උන්වහන්සේගේ ගුණය මෙනෙහි කරලා පිච්චමලක් පූජා කරලා හරි පහනක් දැල්වලා හරි එහෙම නැත්නම් ඒ වගේම අපි සිල් සමාදන් වෙලා බුදු ගුණක් මෙසිතක් සංඝ ගුණක් වඩමින් යම් ප්‍රතිපත්තියක පිහිටලා අපිට පුළුවන් නම් එහෙම කළොත් බාහිරට නෙමෙයිනේ පින්නතුනේ කී වටිනාකම තියෙන්නේ අපේ හදවත පිරිසිදු වීමනේ තියෙන්නේ. මම අර කිව්වේ වන්දනා කරගද්දිත් අපි පිළිටන්න ඕනේ විදිහක් කිව්වේ අවංක හිතකින් අපිට වන්දනා කරගන්න නැත්තම් කියලා. මේ බලන්න මේ ඒ අපදානවල අතීත ජීවිතයේ සහ මේ අරහත් වේ ලබන්න පෙර සංසාර ජීවිතේ පෙරපු පුණ්‍ය ධර්මයන් ගැන කියවෙනවා. මම ඇයි මේවා කියන්නේ? මීට පෙරත් මේ කතාව කියලා තියෙනවා. මට මතකයි බරණැසදී අපි බරණැස ඉසිපතනි බුදුරජාන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය කියපු ස්ථානේ අපිට දාස්පෙතිය හොඳට රෝස එහෙම අතුරලා අපි ලස්සනට අතුරලා වන්දනා කළා. මමයි තව එක මහත්තයෙකුයි. ඒතර අපි එහෙම කරද්දි මම දැක්කා ජෝඩුවක් එනවා මට තියෙනවා මේගොල්ලෝ ලංකාවේ දෙන්නේ වයස 50 55ක ඇති. දෙන්න එනවා. ඊට පස්සේ මම කිව්වා ගිහිල්ලා මේ මට හිතුණා මල් ටිකක් ඉතුරු හින්දා මේ දෙන්නට දෙන්නම් මේ දෙන්නත් යමක් කරගන්න නැතයි කියලා මම කිව්වා ඒ දෙන්නට මේ ඕගලන්ට මම මල් ටිකක් දෙන්න කැමති නම් මේ මල් ටික තැම්පත් කරලා අතුරලා වන්දනා කරන්නයි කිව්වා. මේ මිනිස්සු දෙන්න මන් දිහා මෙහෙම බැලුවා. බලලා මට කිව්වා හාමුදුරනේ අපි ආමිෂේ නැහෙනි ප්‍රතිපත්ති විතරයි කියලා කිව්වා. මට හිතුණා අහපු ගෝංකම මං කරගත්ත ගෝංකමක මහත කියලා මං කිව්වා ඇත්තද කියලා මං පැත්තකට උනා. ඒතර කල්පනා කළ බාන්න එහෙනම් ඉතින් එච්චර ආමිෂය අත්හැරලා ප්‍රතිපත්ති පූජාව නම් එහෙනම් දෙන්න දික්කසාද වෙලා දෙපැත්තට වෙලා පැවිදි වෙලා එහෙම ගමනක් ගියා නා හරිනේ. ජොබ් කරන්නේ නැතුව රස්සා ටික අත්හැරලා දීපල් ටික ලියා දීලා. ඇයි මොකද මේ බුදුන්ට මලක් පූජා කරන එකත් ප්‍රතික්ෂේපයි. ඒතර අපිට පේනවා මිනිස්යන්ට මේවා කොහින්ද මේ මතේ ආවේ? දැන් දාන මහප්පල සූත්‍රය බලන්නකෝ. එයා ඒ කරන පැතුමත් එක්ක එයාට නැවත මේ මනුස්ස ලෝකෙට එන්නේ නැතුව බ්‍රහ්ම ලෝකෙ පිදලා එතනදී අනාගාමී බවට පත් වෙනවා කියනවා.
එහෙනම් පිරිසිදු චේතනාවෙන් අපි අපේක්ෂා කරන දේ වැදගත් දෙයක් නේ. එහෙනම් කල්පනා කළ බලන්න වේලුකණ්ඨිකී නන්ද මාතාව අනාගාමී තැනැත්තියක්. එහෙනම් ප්‍රතිපත්තියේ පිහිටපු කෙනෙක්. එයාගේ හදවත පිරිසිදුයි. හදවත පිරිසිදු වෙන්න පිරිසිදු හදවතකින් දෙන දන් හැන්දෙන් ලැබෙන දේ ගොඩාක් මහත්ඵලයි. ප්‍රතිපත්තියක පිහිටන කෙනෙක්, බණක් භාවනාවක් කරන කෙනෙක්, සිල් රකින්න කෙනෙක් හැබෑවට බුද්ධ ගෞරවයෙන් යුක්තව එයා යම් විදියකට සංඝ රත්නයට වන්දනා කළත් හදවතින් වන්දනා කරනවා. ගොඩාක් විපාකයි. ඒකයි වේලුකණ්ඨිකී නන්ද මාතාව දෙන දානි දකින්න බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා කියනවා. ඒ දානේ පූජා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දානි දෙන්නමත් තිනුත් හිතේ පැහැදීම ඇති කරගෙන දෙන්නේ. දානි දෙද්දි දාන දුන්නයින් පස්සෙත් වේලුකණ්ඨිකී නන්ද මාතාව ඊතා පිරිසිදු හිතකින් පූජා කරන්නේ. කර්මඵල අදහගෙන අවබෝධයෙන් යුක්තක ඒ දාණය ගොඩාක් මහත්ඵලයි මහන්සංසයි කියලා දේශනා කළා. ඒ කියන්නේ දානි පූජා කරන අයගේ පැත්තේ තියෙන පිරිසිදුකම කියන දේෙන් උපරිම විපාක ලැබෙනවා. ඒතර කල්පනා කළ බාන්ට ඒ ධර්ම අවබෝධ කරපු අනේපිලිස්තුමා විසාකා ආදී අයත් ආමිෂ ප්‍රතිපත්තිය යෙදුණා. එහෙනම් බාන්නේදී උපකාර වෙන්නේ නැවත නැවතත් ඔවුන්ගේ ධර්මාර්ගයේ තිවුර වීම පිණිසමයි. ඒතර මේ අද මේ කියා දෙන අපදානයත් හරි ලස්සන එකක්. ගෝතම තෙරුන්ගේ අපදානය. එතකොට මේ ගෝතම රහත් තෙරිඳුන් හරි ලස්සන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ මගදී රජගහ නුවර මේ බ්‍රාහ්මණ කුමාරයා හිටියේ. පුංචි වයසේ කියන්නේ අවුරුදු 7 දී විතර මෙයා ඒ බ්‍රාහ්මණ වංශයට අනුව යම් ප්‍රතිපත්තික පිළිහිටලා ත්‍රිවේදයේ ඉගෙන ගනිමින් තාපස ජීවිතයකට එළඹෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙයා බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. පොඩි කාලෙම බ්‍රහ්මචාරී කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. නමුත් මොකද කරේ මේ වගේ ප්‍රතිපත්තියක හිටියා. ඒතර ඒ කාලේ ඒ වගේ ජීවිත ගත කරන අය රුවන් භික්ෂාවේ යෙදෙනවා. රුවන් භික්ෂාවේ යෙදෙනවා කියලා කියන්නේ ගුරු පඬුරු පිනිස වෙන්න පුළුවන්, නැත්නම් එයාගේ අනාගත කටයුතු වෙනුවෙන් මේ මිනිස්සු මේ පිණ්ඩපාතේ වගේ ගෙයින් ගෙට ගියාම රංකහවණුවක් දෙනවා. රංකහවණු 1000ක් එකතු කරගත්තා. දැන් මෙයා තරුණයි දැන්. වයස 16ක් විතර. කාලයක් පුරාවට යම් තපසක් දිනු කරපු කෙනෙක්. මේ විදිහට රංකහවණු 1000 අරගෙන මේ රංකහවණු 1000 මෙයා හැංගුවා. අවශ්‍ය වෙලාවක ගන්න ඕනේ කියලා අද කාලේ වගේ බැංකු නැහෙනි. හංගල තිබ්බ තැන යම් තැනක මුට්ටියක දාලා හංගල තිබ්බා. පස්සේ මොකද වෙන්නේ? ඔය අතරතුර කාලේ මේ තරුණ කාලේනේ ඒ කාලේ ඉතින් ඇහුවට නාහෙට අහන්න නැති කාලේනේ. සමහරලාවට කියනවා දරුවන්ට අනේ උඹට ඔය ගැලපෙන්නේ නැහැ ඔය කසාදි කියනවා. උඹට හරියන්නේ නැහැ කියනවා. එතකොට කොල්ලා කියනවා ඒක හරියන්නේ නැත්නම් මොකද හරියනවා කිව්වා මගේ කැමැත්තටයි වෙන්න ඕනේ කිව්වා. අම්මලේ කැමැත්තට බැඳලා මේ ඒව හරියන්නේ නැහැ කියනවා. අන්තිමට බැඳලා මොකද වෙන්නේ? 1000ක් ප්‍රශ්න ඇති වුණා. එතකොට මතක් වෙනවා. සමහර ගෑනු ළමයිට කියනවා අනේ බං උඹට ඕක හරියන්නේ නැහැ අහපන් කියන එක කියනවා. නෑ. ඒ අයියා මට හරි ආදරේ කියනවා. දැන්ට බොන්නේ භාගයයි මට පුළුවන් කාලයකට අඩු කරගන්න. මේ මං කිව්වොත් ඕන දෙයක් අහනවා කියලා. බැඳලා සුමානිය යන්නේ දැන් බෝතලයක් බොනවා අර මිනිස්සු. අපි හිතන ලෝකෙ නෙවෙයි. අපි හිතන ලෝකෙ නෙමෙයි. එහෙනම් මේ රටේ ඉන්න ගෑනු ටික ඔක්කොම පිරිමි ටික හදාගෙන. එහෙම වෙන්නේ නැහැ. ඒතර කල්පනා කරලා බාන්න මේක ලේසි නෑ. මොකද ධර්මයක් නෑනේ ගොඩක් අයට. දැන් ඒ වගේ මේ තරුණ මේ බ්‍රාහ්මණ කුමාරයාට මොකද උනේ? මෙයාට හමු වුණා ගණිකාවක්. හිත බැඳුණා, රැවටුණා. සමහරට මෙයාට එදා තිබුණ මෙයායි ප්‍රතිපත්තියත් එක්ක වේද මන්ත්‍ර ඒව ගැන උගන්වද්දි සමාජයෙන් ගෞරව ලැබෙද්දි ඒ හැම දෙයක් එක්කම අර කාන්තාවත් ලං වුණා. මෙයා කියන අදහස් දාර්ශනික අදහස් මේවත් එක්ක මොකද උනේ? තවත් ලං වෙන්න ඇති. දාර්ශනික තමයි අන්තිමට. ඒ මොකද උනේ? අන්තිමට මෙයා අර කහවණු 1000ත් අරයට දුන්නා. කාටද? අර ගණිකාවට, අර කාන්තාවට. මෙයාගේ බ්‍රහ්මචාරී බවත් වනස ගත්තා. දැන් මෙයාට දෙකම නැහැ. කහවණු 1000ත් නැහැ, බ්‍රහ්මචාරී බවත් නැහැ. ඊට පස්සේ මොකද උනේ? අර කාන්තාව මේ ඔක්කොගින්ම මෙව වුණාට පස්සේ මෙයාව වැඩි ගණන් ගන්නෙත් නැතුව ගියා. මෙයාට හැමදේම නැතු වුණා.
එතකොට මෙයා කාලයක් පිරිසුදු ජීවිතයක හිටපු කෙනෙන්නේ. මෙයාට මේ දේත් එක තිත්ත වුණා මේ ලෝකේ. මෙහෙම කල්පනා කර කර ඉද්දි මේ අන්‍යාගමික කෙනෙක් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයාට හේතු සම්පත්තීන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙයා ඉදිරියේ පෙනී හිටියා. මේ කාමයන්ගේ ආදීනව කිව්වා. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පෙන්වා දෙද්දී මොකද වෙන්නේ? මේ ගෞතම ඒ බ්‍රාහ්මණ කුමාරයා උතුම් ධර්ම අවබෝධයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වුණා. රාග, ద్వේෂ, මෝහ නැසපු කෙනෙක් බවටපත් වුණා. එතකොට මේ ඒ වගේ අරහත් මුනිවරයෙක් බිහි වෙන්න ඒ අපදානවල අතීත ප්‍රවෘත්ති දිහා බලද්දි පේනව නේද? ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ අමෝදා කියලා මේ ඵලයක් පූජා මොකක් හරි පළතුරක් වගේ එකක් වෙන්නට ඇති. පූජා කරා කියලා කියනවා මේ විපස්සී බුදුරජාණන් වහන්සේට. ඊට පෙරත් උපදවගත් යම් පුණ්‍ය ධර්මයන්. ඊට පස්සෙත් යම් බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා උපදවගත්ත පින. අන්නේ පින බලන්න සංසාරින් ඈතර වෙන්න උපකාර වෙච්ච විදිහ. එහෙනම් අපිට පේනවා අපිට දැන් අද මාතෘකාව වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් කරගෙන මේ යුගයේ මේ කාලේ අපිට ආමිෂ ප්‍රතිපත්තිය ඒ වගේම තමයි ප්‍රතිපත්ති පූජාවෙන් අපේ ජීවිතයට උපදව ගන්න ඕන දේ. මිහිඳු මහරහතන් වහන්සේ අපෙන් යමක් අපේක්ෂා කරන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ සියලු බන්ධන අත්හැරපු මහා මුනිවරයෙක්. උන්වහන්සේ අර ශ්‍රී මේ මොකද නෙළුමක් වගේ හඳ මඩලක් වගේ කිසි දෙයකට බැඳිලා නැහැ. එහෙනම් අපි ගෞරවයෙන් වන්දනා කළොත් සංඝගුණ මිහිනේ කළොත් අපි පිච්ච මලක් මිහිඳු මහරහතන් වහන්සේට පූජා කළොත් අපි පොල් තෙල් ටිකක් අරගෙන පහන් තිරයක් තියලා අපි මේ පහන දැල්ලුවොත් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසායි කියන සිතින් මතක තියාගන්න අපේ තියෙන අන්ධකාරය දුරු කරගන්නටයි ඒ ආලෝකය උපකාර වෙන්නේ. ඒ පින අපිට උපකාර වෙන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ මේ කතාවත් එක්ක මම කියා දෙන්නේ මේවයි තියෙන මේ දෙපැත්ත හොඳට ගලපලා ගන්නට. එතකොට මේ ගෞතම රහතන් වහන්සේට හම්බෙනවා පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණාට පස්සේ පරණ යාළුවෙක්. මේ පරණ යාළුවා අහනවා මේ හම්බුනහම දැන් ඒ වගේ යාළුවන්ට මතක් වෙන්නේ පැවිදි වෙලා ඔක්කොම අත්හැරියට පස්සේ මතක් වෙන්නේ මොකද්ද? මෙයාගේ ඇඳුම් පැළඳුම් ටික පාවිච්චි කරපුවා එහෙම කොහෙද දුන්නේ කාටද දුන්නේ ඉවනේ මතක් වෙන්නේ. අර යාළුවා අහනවා මේ ඔයා ඒ කාලේ භික්ෂාවෙන් කහවණු 1000ක් හොයාගත්තනේ. ඒ කහවණු 1000 දැන් මොකද උනේ කියලා ඇහුවා. දැන් කියන්නේද නිකමට හරි එකපාර කිව්වනම් මේක මේ මං අසවල් අය පොඩ්ඩක් ආශ්‍රය කරන්න ගියා. එහෙම කරලා කහවණු 1000ත් ඉවරයි බ්‍රහ්මචාරි බවත් ඉවරයි කිව්වනම් ගොඩාක් මිනිස්සු ඉන්නවා පැවිදි බවටපත් වෙච්ච පැවිද්දව මනිනෝ එයාගේ අතීත ජීවිතේ. එයාව ඇසුරු කරපු යාළු මිත්‍රයෝ අය අම්මෝ මෙයා ඉස්සර හිටියේ මෙහෙමනේ. මෙයා දැන් කොහොම ඉන්නවද දන්නේ නැහැ කියලා කල්පනා කරනවා. මතක තියාගන්න එහෙම මනින්න යන්න එපා. ඒ ජීවිතේ වෙනස් වුනේ ධර්මයේ නිසායි. ඒ ධර්මයේ නිසා මේ ජීවිතේ අර හැමදේම අත්හැරලා පිරිසිදු බවට ආවේ. අඟුලිමාල කියලා කියන්නේ ඉස්සලා මිනි මැරුවා. පස්සේ හැබෑවට අහිංසක කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්මයේ නිසායි. සොරු ඉස්සලා ජීවිතේ වැරදි තමයි. ධර්මය හම්බුනාට පස්සේ පාරිශුද්ධත්වයටපත් වුණා. එතකොට අම්බපාලියේ වැරදි ජීවිතයක් ගත කළා තමයි. ධර්මය හම්බුනාට පස්සේ පිරිසිදු වුණා. එහෙනම් මේ ශ්‍රමණ ජීවිතය ගලපන්න යන්න හොඳ නැහැ අතීතයත් එක්ක. දැන් අර කෙනා එහෙම ප්‍රශ්නයක් ඇහුවා. එහෙනම් එකපාර මෙහිමයි කිව්වොත් මොකද වෙන්නේ? ඉවරයි. හිත කලකිරව ගන්න තිබුණා. එතකොට ඒ ගෞතම තිරුන් කියා හිටිනවා හරි ලස්සනට ඒ කාරණේ කියනවා. මුනිවරු කියලා කියන්නේ සනීපෙට නිින්ද යන පිරිසක් කියලා. මුනිවරුන්ගේ සිත් තුළ ස්ත්‍රීන් පිළිබඳ බැඳීමක් නැහැ. ඒ නිසාමයි සනීපෙට නිින්ද යන්නේ. ඇත්තෙන්ම හැමතිස්සෙම ආරක්ෂා කරගත යුතු මේ කාන්තාවන් තුළ නම් ඇත්ත කීම හරි දුර්ලභයි. ඒක අපි දන්නේ රහත් තෙරණිවරුත් අනිත් පැත්තට කියන තැන් තියෙනවා. තේරි ගාථා කියවන්නේ තෙරණිවරු අනිත් පැත්තට කියනවා. අපේ මිනිස්සයා ගෙදර ඉද්දි අපේ මිනිස්සයා කුඩේ දකිද්දිත් මට අප්පිරියයි කියන. බැල්ලුමක් රෝස් වෙනවා වගේ තමයි කියනවා මං සියලු කෙලෙස් බැහැර කරලා දැම්මි කියන. එතකොට එතන කියන්නේ ගැටීමකින් නෙවි මේ විරාගයටපත් වෙච්ච ජීවිතය තුළ පිහිටි. ඒක තෙරණි කෙනෙක් කියනවා ඒ තමයි ඒ තෙරණිය කියනවා මේ
මොකද්ද පාංශුකූල සිවුර පොරෝගන ඉන්න මේ ජීවිතය හරි සැපයි කියලා කියනවා. ඒ කියන්නේ මිනිඔතපු රෙදි කෑලි එකතු කරලා ඒවයින් මූට්ටු කරලා පඳු පොල පොරෝ ගන්න සිවුර බැහැර කරපු සිවුරු කෑලි. අද කාන්තාවක් එහෙම මලමිනිය කොතපු ඇඳුමක් අඳගනීද කියලා කියන්න බෑ නිකන් හරි වැරදිලා හරි. රෑ 12ටත් නැගිටලා බෙරිහන් දෙයි හොල්මන් කියලා කෑ ගහන්න ගනි. ඒතකොට බලන්න අද කාන්තාවකට සිරප්පු කුට්ටන් කීයක් ඕනේද කියලා බලන්න. ගවුම නිල් පාට නම් සිරප්පු දෙක නිල් පාට වෙන්නේ. ගවුම රතු පාට නම් රතු පාට සිරප්පු දෙකක් ඕනේ. ඒතකොට කල්පනා කරලා බලන්න ගාන්න ඕනේ ಜಾති ලිප් ටිප්ස්ද අරවද මෙව්වද ගත්තොත් කල්පනා කරලා බලන්න ඒ ජීවිතේ නම් සතුටු කරවන්න හම්බෙන්නේ. ඒතකොට මෙතනදි කියනවා හැමතිස්සෙම ආරක්ෂා කරගත යුතු මේ කාන්තාව. මේකෙන් මොකද්ද කිව්වේ? තුන් වේල හොඳට දෙන්න ඕනේ. shopping යන්න ඕනේ කියද්දි shopping වල නෙමෙයි shopping යන්න ඕනේ හැමදේම හොයලා දෙන්න ඕනේ. මේ අසවල වලට වාහනයක් තියෙනවා මටත් වාහනයක් ඕනේ කියලා මටත් ඩ්‍රයිවිං පුරුදු වෙන්න ඕනේ අරවා මේවා කියද්දි ඒව ටික කරලා දෙන්න ඕනේ. ඒව කරලා දුන්නේ නැත්නම් උද්ඝෝෂණ. මූණ එල්ල ගන්නවා, මූණ හතරැස් කර ගන්නවා, කතා කරන්නේ ලුණු මේ වෑංජනෙට ඊට පස්සේ ලුණු අඩු වෙන්න පටන් ගන්නවා, තේ කහට එක හම්බෙන්නේ. ප්‍රශ්න ගොඩක් වෙන්න පටන් ගන්නවා. එතකොට අර ඉල්ලන කරන දේවල් මේවා කරලා හිත සතුටු කරමින් තමයි ඒ කාන්තාව පවත්වන්නේ. එහෙම කරලත් ඒ කාන්තාව ආරක්ෂා කරගන්න අමාරුයි. ඒව නොලැබුණොත් මොකද වෙන්නේ? මේ මිනිස්සයව දාලා යනවා යන්නේ. එහෙම පිරිමිත් ඉන්නවා. මේ මිනිස්සයව දාලා යනවා යන්නේ. ඒ නිසා කියනවා මේ කාන්තාව කියන්නේ හැමතිස්සෙම ආරක්ෂා කරගත යුතුයි කියලා. මේ ගෞතම රහතන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඒ කාම ආසාව අපි ඔබ වනස අවසానයි. දැන් අපි ඔබට ණය ගැති නෑ කියනවා. යම් තැනකට ගිහින් ශෝක නැතුව ඉන්න පුළුවන් නම් අන්නේ නිවන කරා තමයි අපි යන්නේ කියනවා. මේ බලන්න රාගය නැති කරන ප්‍රතිපත්තියෙන් රාගය දුරු කරගත්තා. ද්වේෂය දුරු කරන ප්‍රතිපත්තියෙන් ද්වේෂය දුරු කරගත්තා. මෝහය දුරු කරන ප්‍රතිපත්තියෙන් මෝහය දුරු කරගත්තා. සිත සමාධිමත් කරගෙන විසිරිච්ච සිත එක්තැන් කරන්ට ඕන ප්‍රතිපත්තියෙන් සිහිය ආදී ධර්මතා දිනු කරමින් උපද්දව ගන්න ප්‍රතිපත්තියෙන් චිත්ත සමාධිය මනාකොට දිනු කරගත්තා. කය වචනේ ඇති කර ගන්න ඕනේ පාරිශුද්ධත්වයේ සීලය කියන ප්‍රතිපත්තියෙන් උපදව ගත්තා. එතකොට මේ ප්‍රතිපත්තිය දිනු කරන්න පුළුවන් ආත්ම භාවයක් මනුස්ස ආත්ම භාවයක් ලැබුවා. ඒ ලැබුවේ පෙර උපදවගත්ත ආමිෂ ප්‍රතිපත්තියකින්. එනම් පින්නතුනි ඔබ කල්පනා කරගන්නට මිහිඳු පුර අටවක යෙදෙනු මේ වගේ ආශ්චර්යවත් ධර්මයක් අපිට දායාද වුණේ ඒ අනුබිදු මිහිඳු මහරහතන් වහන්සේ නිසායි. එවන් වූ උත්තමයන්න් වහන්සේ නමකගේ තියෙන ගුණස්කන්ධය අසීමිතයි. අපේ හිතකට ගෝචර වෙන්නේ නැහැ. ඒ හිතක තිබුණ නොබෙදුණු ස්වභාවය අසිරිමත් එකක්. දෙවියන් බඹුන් වැඳ වැටුනි ඒ උන්වහන්සේලා තුල තිබුණ මහා සීල තේජස ඉදිරියේ. ඒ වගේ මේ ඒ සිතක තිබුණ චිත්ත සමාධිය ආශ්චර්යවත් එකක්. ඒ සිතක් විසිරවන්න පුළුවන් කෙනෙක් මේ జగතෙක් මේ ලෝකයේ නෑ. ඒ වගේම තමයි ඒ සිත මේ ජීවිතය අවබෝධ කරගෙන මේ ඇස කන අවබෝධ කරගත්ත ජීවිතය උන්වහන්සේලාගේ ආශ්චර්යවත් වූ එකක්. මේ ලෝකයේ උන්වහන්සේ අවබෝධ කළා කුමක්ද මේ ලෝකයේ? ඇස කියන ලෝකයේ ඇස කෙනෙක් ලෝකයක ධර්මතාවය අවබෝධ කළා. මේ කනනාහි දිවකය මනස කියන ලෝකය අවබෝධ කළා. ඒ ලෝකයට නොඑලී නිදහස් වුණා. මේ චේතනාවකින් උපද්දවන ලෝක ගැන උන්වහන්සේලා අවබෝධ කළා. ඒ ලෝකය අවබෝධ කරගෙන ඒ කිසිවකට නොඇලී උන්වහන්සේලා මේ තුන් ලෝකේ තරණය කළා. ඒ තුන් ලෝකේ තරණය කළා සසරට වැටිච්ච දුක්ඛිත සත්වයාට ඒකෙන් ගැලවෙන්න ඕන මගත් උන්වහන්සේලා පෙන්වා දුන්නා. එවන් වූ මගක් අපට පෙන්වා දීලා අපට මේ උතුම් ධර්මයේ දායාද කළ ඒ අනුබිදු මිහිඳු මහ රහතන් වහන්සේට ඒකාන්තයෙන් අපගේ নমස්කාරය වේවා කියලා කවුරුත් සාදු කියන්න. ඉතින් අද කල්පනා කරගන්න ඕනේ මෙවන් වූ කාලයක මෙවන් වූ ව්‍යසනයන්ටපත් වෙච්ච යුගයක අපේ හදවත පිරිසිදු කරගන්න කල්පනා කරන්න. ඒ සංඝ රත්නේ වන්දනා කළා, සෑයක් වන්දනා කළා. මිහිඳු මහ රහතන් වහන්සේට මලක් පහනක් පූජා කළා වෙන්න පුළුවන්.
යම් ආමිස ප්‍රතිපත්තියක යෙදුණා වෙන්න පුළුවන්. මේ හිත පිරිසිදු වෙන විදිහට ඒ පින අපේ හිත පිනා යන විදිහට කරන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරගෙන අපිට පුළුවන් නම් සීලයක පිහිටන්ට දස සිල් අට සිල් සමාදන් වෙන්න යම් අදිෂ්ඨාන ධර්මෙන් අපි හිතේ ඇති කරගන්නට ඒ වගේම සංඝ ගුණ ආදී ධර්මතා දියුණු කරගන්නට පින්වතුනි ඒක බාහිරකට නෙවි ඒකින් වෙන්නේ අපේ හදවත පිරිසිදු වීමමයි. අන්නේ පාරිශුද්ධත්වයේ මුල් කරගෙන අපිට පැතුමක් එකතු කරන්න පුළුවන් නම් මේ කාමයන්ගෙන් ඈතර වෙන්න තුන් ලෝකේ තරණය කරන්න මේ පින හේතු වේවා කියලා අන්නේ ශ්‍රේෂ්ඨයි. ඉතින් පින්වතුනි අද දවසේ අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා මේ ධර්ම දේශනා මාලාවේ අද සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කොළොන්වින්න මහගංගොඩ පදිංචි පින්වත් එල්.ඒ. සුපිනෝනා මහත්මිය, සියඹලාණ්ඩුව ඉරිගේෂන් පාර නාමලුව පදිංචි එල්.ඒ. මැගිලින් නෝනා මහත්මිය සහ සියඹලාණ්ඩුව 18 කණුව පදිංචි තුෂාර මහතා ඇතුළු ඒ සදහැවත් පින්වත් හැමදිනම්. ඉතින් විශේෂයෙන්ම මේ රැස් කරගත් සකල පුණ්‍ය ධර්මයන් සිළු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කළ පින පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී ලෝවාසී ප්‍රතිපත්ති කරන සිළු සංගරුවන්ට අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් සුවසේ දහම්මග දිනු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ සදහැවත් පින්වතුන් මේ ධර්ම දානයෙන් පින්කම කරන ඒ එල්.ඒ. සොපිනෝනා මහත්මිය ඇතුළේ පින්වතුන් සඳහන් කරලා තියෙනවා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. මොනරාගල කොළොන්වින්න පදිංචිව සිට මීට වසර 2කට පෙර මිය පරලෝකීය ඇඩ්වින් සිඤ්ඤෝ අයියාට මීට වසරකට පෙර මියගිය WG පුංචි බණ්ඩා මාමණ්ඩිට එතුමගේ බිරිඳ වන මීට වසර 5කට පෙර මියගිය KM හීන් මණිකා නැන්දනියට මීට වසර 34කට පෙර මියගිය WG දිසානායක පුතුණුවන්ට මීට වසර 39කට පෙර මියගිය KM හීන් මණිකා මෑණියන්ට මීට වසර 37කට පෙර මියගිය එල්.ඒ. බබා සිඤ්ඤෝ පියාණන්ට මොනරාගල උඩික්කප්පුවාර පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර මියගිය KM මුදලිහාමි ලොකු අයියාට එල්.ඒ. බේබි සිඤ්ඤෝ අයියාට එල්.ඒ. විලියම් සිඤ්ඤෝ අයියාට මොනරාගල ඇතිමලී පදිංචිව සිට මීට වසර කිහිපයකට පෙර මිය පරලෝකීය මුතු බණ්ඩා අයියාට එල්.ඒ. පුංචි නෝනා අක්කාට සිරිල් අමුණුගම අයියාට මොනරාගල සියඹලාණ්ඩුව 18 කණුව ඉරිගේෂන් පාර නාමලුව පදිංචිව සිට 2009 නොවැම්බර් මාස 4 වන දින මිය පරලෝකීය ආර්.එම් සුදු බණ්ඩා අයියාට කිනේ මිය පරලෝකීය නම් සඳහන් කළ ඒ සදහැවත් පිරිස නමින් මිය පරලෝකීය සිළු දෙනාටත් අනන්ත සංසාරේ මේ ජීවිතේ පුරාවට ඔබ අප නමින් මිය ගිය සිළු දෙනාටත් මේ පින් අනුමෝදන්. ඒ හැම දිනාගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා. ඒ වගේම තමයි සුජීවත් සිටින මොණරාගල කොළොන්වින්න පදිංචි එල්.ඒ. බේබි නෝනා අක්කාට එල්.ඒ. පුංචි සිඤ්ඤෝ අයියාට ආර්.එම් චන්ද්‍රාවති අක්කාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ නම් සඳහන් කළ කොළොන්වින්න පදිංචි එල්.ඒ. බේබි නෝනා අක්කාට එල්.ඒ. පුංචි සිඤ්ඤෝ අයියාටත් ආර්.එම් චන්ද්‍රාවති අක්කාට සහ ඒ පවුල්වල සෑම සිළු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම තුෂාර මහතාගේ දැනට අසනීප තත්වෙන් පසුවන පියාණන් වන ආර්.එම් ධර්මපාල මහතාටත් තුන්රුවනේ ආශිර්වාදින් දෙව් රැකවරණින් මේ ධර්ම දානමේ පිණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අද දින අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරු කොළොන්වින්න මහා ගංගොඩ පදිංචි පින්වත් එල්.ඒ. සොපිනෝනා මහත්මියට සියඹලාණ්ඩුව ඉරිගේෂන් පාර නාමලු පදිංචි එල්.ඒ. මැගිලින් නෝනා මහත්මිය හා සියඹලාණ්ඩුව 18 කණුව පදිංචි තුෂාර මහතා ඇතුළු ඒ සෑම සිළු දෙනාට ඒ පවුල්වල හැම දෙනාට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සදහැවත් පින්වත් හැම දෙනාට මේ රටවාසී ලෝවාසී සදහැවත් හැම දෙනාට මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාට ඔබගේ දුවා දරුවන්ට දෙමාපියන්ට රෝගාතුරව සිටින සිළු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැම දෙනා කායිකව සුවපත් වේවා. මානසිකව සුවපත් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අනුබුදු මිහිඳු මහනාහිමි සිහිපත් කරගෙන ඒ පින්වන් පාවදාල පුර අටවක සිහිපත් කරගෙන ඔබ මේ ධර්ම දානින් රැස් කළ පිණින්
මේ හැම දිනාටම සිත සාන්තිය සැලසේවා. ඒ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් අපි අපේ নমස්කාරය වේවා කියලා කවුරු සාදු කියන්නේ. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.